නැහැ. රෙකෝඩ් විතරයි පෙන්වන්නේ. ඒකේ මුකුත් ඔප්ෂන් නැහැ. ඕකේ කරාම තමයි please ask the host to give your permission to record කියලා එන්නේ එතකොට. නැහැ. දැන් ආයෙ ආවා. ආවා. ඒකෙම වගේ. වීඩියෝ නම් පේන්නේ. අරක ඒ විදිහට තමයි පේන්නේ. හරියට. Hello. මේ ගණන් එකක් දැන් යනවා නේද? දාම් පටන් ගත්තේ නැහැ ඒක අහන්න කියලා නේද? ඔව්. ඒ කොටසයි අර ජාලක ඔව් ඒ ටිකත් ඕනේ. ඔව් ඔව්. ඒ විසානගේ සර්ගේ පොතේ තියෙන පිළිවෙල තමයි ටිකක් යන්නේ. ඒ කියන්නේ ටිකක් ගණන් මදි ඉතින් දාලා තියෙන නේද? ඒත් ඇති ඉතින් ඒ ගණන් ටිකම නේ. ඔව්. මම මේ ලෙක්චර්ස් වල තමයි බලාගෙන ඒවත් ටික කරගන්නේ නේ. ඒක එක්කලා සාකච්ඡා කරන්න අහගෙන ඉන්නවා. මට ඔයාගේ නෝට් ටික ගේන්න බැරි වුණා තා. ඒක තමයි නේද? ස්ටඩි ලියුත් අරගත්තා. යඟහරුව දිනෙන් තමයි ගත්තේ ස්ටඩි ලියු. ඔව් ඊට පස්සේ එක්සෑම් නැති වුණොත් එහෙම ආයේ ඊළඟට නිවාඩු දෙන්නේ නැති. සර්ලා ඒකේ සර්ලා හරියට තාම ගණන් හැදුවේ නැහැ. දෙකක්දනේ හැදුවේ. මුල තියරි ටික නම් පැහැදිලි කරා චුට්ටක්. දෙමුතු සර්ගේ නම් මොනවා කියනවද දන්නේ නැහැ නේ. චතුරු සර් කියලා දෙද්දි නම් ටිකක් තේරෙනවා.
recording දාන්න ළමයි එහෙනම්. දැම්ම නෑනේ recording. දාලා තියෙන්නේ. මට නම් පෙන්නන්නේ නැහැ. recording එක දාලා නේ. වෙනවා මේ screen recording එකක් දාලා තියෙන්නේ. දාලා තියෙන. හරි. එහෙනම් මම පටන් ගන්නවා. හරි. අපි මුලින් කරපු සීමා ටිකත් වළංගු වෙලාමයි ඒ පොඩ්ඩක් ඉතින් මේ වගේම තමයි. නමුත් මේවල ප්‍රස්තාර වගේක් ඇදලා තියෙනවා. ඒකෙන්ද අපි ප්‍රස්තාර ගැන අධ්‍යයනත් එක්ක මේක කරගෙන යනවා. සාමාන්‍ය අපි කියලා තියෙනවා f කියලා කියන්නේ සිතයකට. දැන් මේ fx සමානයි x වර්ගයේ ධන 2x ධන 3. මේක x වල දෙවන බලේ මොකද්ද? බහුපද සිතයක්. එතකොට මේ සිතේ f කියන්නේ සිතය ළමයියා. f සිතය. f කියන්නේ කවුද එහෙනම්? s ගේ සිතයක්. x වලින් හැදිච්ච සිතයක්. එතකොට fp කියලා කිව්වොත් එහෙම කොහොමද තියනවා? x වල දාන්න ඕනේ නැහැ හැමතිස්සෙම. fp සමානයි p වල පහේ බලය ධන 6යි p ධන 2. එතකොට මේක p හිසිතයක් ها. මේක x හිසිතයක්. f කියන්නේ සිතේට ඒ සිතේ හැදිලා තියෙන්නේ p වලින් මේක නම්. මම නිකමකට කිව්වේ ඒක. එහෙනම් අපි ගන්නවා සිතේක සීමාව. සීමාවේ අර්ථ දැක්වීම මෙන්න මේව සරලව ලියලා තියමු. අද ආයෙ පටන් ගත්තා කියලා හිතන්න පරණය වළංගුයි. ලියන්න මෙහෙම. f යනු සිතයක් ලෙස සලකමු. ගොඩක් වෙලා යන්නේ නැහැ. ඔයගලන්ට කරලා තියෙන විදිහට කරන්න මම හිතන්නේ මේ සෙට් එක කරන දවස් 3ක් ඇති මම හිතන්නේ. දවස් 3ක් යන එකකුත් නැත්තරම්. බලමු. f යනු සිතයක් ලෙස සලකමු. සිතේ x අගය සිතේ x අගය ආසන්නව යම්කිසි a අගයකට ළඟා වෙනවා. ආසන්නව යම්කිසි සිම්පල් a අගයකට ළඟා වේ නම්
ඊට අනුරූප ප්‍රතිදාන අගය ඊට අනුරූප ප්‍රතිදාන අගය කියලා කිව්වේ. ඒ කියන්නේ fx අගය. fx අගය. ඊට අනුරූප ප්‍රතිදාන අගය යම් කිසි වෙනත් අගයකට ළඟා වේ. යම් කිසි වෙනත් අගයකට ළඟා වේ. එම ප්‍රතිදාන අගය ශ්‍රිතේ සීමාවයි. එම ප්‍රතිදාන අගය ශ්‍රිතේ සීමාවයි. මෙන්න මෙහෙම සිතයක් තියෙනවා කියලා හිතමු. එම ප්‍රතිදාන අගය ශ්‍රිතේ සීමාවයි. fx සමානයි x වර්ගය ධන 2. පළවෙනි උදාහරණයට ඔයගොල්ලන්ට කරලා තියෙන්නේ fx සමානයි 2x ධන 3 වගේ. ඒකම ගමු 2x ධන 3. මේක ශ්‍රිතයක් එතකොට. එහෙනම් x වලගේ යම් කිසි a අගයකට ලැබෙද්දී මෙන්න මේ fx ගන්න අගයට කියන්නේ අපි ඒක සීමාව කියලා. x කියන එක කෙනා අයට ළඟා වෙද්දී මේ පරායක්ත විචලයේ ළඟා වෙන අගයට කියන්නේ සීමාව කියලා අපි. සීමා ඉවර වෙච්ච ඉඳ ගොඩක් අය හිතපින්න ඔක අවුලක් නැතුව ඇති. x කියන එක කෙනා අයට ළඟා වෙද්දී fx යගේ. ඉස්සෙල්ලා මම ප්‍රස්තාවකින් පෙන්නනවා. ඔක කලින් අල්ලුවේ මෙහෙමයි. සීමාව x ලැබෙනවා a විට fx සමානයි සීමාලිය ලිමිට් එක කියන්නේ l කියලා දාන්න පුළුවන්. සංකේතාත්මකව ලියන්නේ x වලගේ ඒට ළඟා වෙද්දී fx සීමාව l කියලා ලියනවා. හරි ඒවා පස්සෙ ලියන්නේ. දැන් ඔයගලන්ට කරලා තියෙන ප්‍රස්තාරකින් ඒක නිසා ඕක මම හිත දන්නේ නැහැ නේ. ඒකින්ද ප්‍රස්තාරයක් කරමු. මෙහෙම. මොකක් හරි නිකම්ම ප්‍රස්තාරයක් අඳිනවම. මෙන්න මෙහෙම ප්‍රස්තාරයක්. y අක්ෂය නැත්නම් y කියන්නේ fx y එහෙම නැත්නම් ඕක කියන්නේ fx. මේක x අක්ෂය සොයාගත්ත විචල්ලය. එතකොට මේ ප්‍රස්තාරේ x කියන එක්කෙනා අපි ගමු a කියලා අගයකට ලැබෙද්දී x කියන එක්කෙනා a කියන අගයට දකුණෙන් එළඹෙන්නත් පුළුවන් වමෙන් එළඹෙන්නත් පුළුවන්. ඒකින්ද මම ඊටතල දාලා පෙන්නන්නම්. ඊට වඩා අඩු අගයක ඉඳලා ඊට ලඟ වෙන්නත් පුළුවන්. ඊට වඩා වැඩි අගයක ඉඳලා ඊට ලඟ වෙන්නත් පුළුවන්. එහෙම වෙද්දී fx ගන්න අගයට කියන්නේ එම සිතේ සීමාව. මේක තමයි l කියලා දාන්නේ අපි. fx කියගේ l කියලා දාමු ලිමිට් එක. අන්න එහෙම අදහසක් ගන්න ඕගොල්ලෝ. ඔයගොල්ලන්ගේ සිලබස් එකේ කියලා තියෙන ඔහොම ප්‍රස්තාරකින් පෙන්නන්න කියලා. ඉතාලම සරලයි. මේක අදින්න අග්ගාලගේ. ඊට පස්සේ සීමාව අංකණය කරන විදිහ කොහොමද දන්නවද? ඔක ලියන්න ඉස්සෙල්. කතා කරලා හරි එන්දනේ ළමයි. ඔයගොල්ලෝ ඉක්මනට අඳිනවා කියලා මම දන්නවා. හරි. සීමාව අංකණය කියලා ලියන්න. මේවා කරලා තියෙන නමුත් අර මුල චූට්ටක් තියෙනවා ගොඩාක් දුරට කරන්නේ නැහැ. සීමාව අංකණය. සීමාව අංකණය. අපි කියනවා x a කරා එළඹීමේදී fx සීමාව l වේ. x a කරා එළඹෙද්දී x කියන එක කොහෙන් හරි දකුණෙන් හරි වමෙන් හරි ඒට එළඹෙද්දී fx සීමාව l කියලා තමයි මේකෙන් අදහස් වෙන්නේ. අංකණය කරන්නේ. පේනවනේ මේ හරිය. මෙය පහත සංකේතයෙන් ලියයි. මෙය පහත සංකේතයෙන් ලියයි කියලා ලියන්න බලන්න ඊට පස්සේ. මෙය පහත සංකේතයෙන් ලියයි කියලා ලියන්න. ඔයගොල්ලන්ට සිංහලෙන් ලියලා තියෙන සීමාව කියන එක
ඉංග්‍රීසියෙන් ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. ඔයගලන්ට කරලා තියෙන විදිහටම කරන්න සීමාව x එළඹෙනවා a විට. fx සීමාව සමානයි l. මේකේ අදහස x a කරා එළඹෙද්දී fx සීමාව l ට සමානයි. කොහොමද ලියන්නේ? හරි ළමයි ඒක ලියලා අවසන් කරානේ. ඊට පහලින් මෙහිදී x a කරා එළඹීම මෙහිදී x a කරා එළඹීම x a කරා එළඹීම වම් පැත්තෙන් හෝ දකුණු පැත්තෙන් හෝ දකුණු පැත්තෙන් x a කරා එළඹීම වම් පැත්තෙන් හෝ දකුණු පැත්තෙන් එනම් වම් පැත්තෙන් කියන්නේ මොකද්ද? වම් පැත්තෙන් කියලා කියනවා a කරා එළඹීම මේ ඊට වඩා අඩු වගයන්ගෙන් එළඹීම. වම් පැත්ත කියන්නේ මේක. දකුණු පැත්ත කියන්නේ ඊට වඩා වැඩි ඒවා. එනම් x යගේ ඊට වඩා සිම්පල් ඊට වඩා අඩු වගයන්ගේ සිට x යගේ සිම්පල් ඊට වඩා අඩු වගයන්ගේ සිට සිම්පල් ඊට ළඟා වීම හෝ x යගයන් සිම්පල් ඊට වඩා වැඩි යගයන්ගේ සිට මේ ඉතලේ දාන්න ඒකයි යා x කියන එක න එළඹෙනවා ඒට වැඩි යගයන්ගෙන් එන්නත් පුළුවන් අඩු යගයන්ගෙන් එන්නත් පුළුවන් x යගයන් සිම්පල් ඊට වඩා වැඩි යගයන්ගේ සිට සිම්පල් a කරා ළඟාවීම වුවද සිදුවිය හැකි බවයි. ඕගලන්ට කරලා තියෙනවා විශේෂයෙන් සීමා සොයන ක්‍රම දෙකක්. වමස් සීමා දකුණස් සීමා කියලා තමයි දැන් කරනවා තව චුට්ටෙන්. මෙතන තාම කරලා නැහැ ඒක. අපි ওই පිළිවෙලට මම ඕගලන්ට කරලා තියෙන පිළිවෙලටම දෙන්න සීමාව සොයන ක්‍රම දෙකකින්. ඕගලන්ට තියෙන්නේම සීමාව සොයන ක්‍රම දෙකක් කරන්න තියෙනවා ඕගලන්ට. එක වගුව ඇසුරින් දෙක ප්‍රස්ථාරයක් ඇසුරින්. ඉතාම සරලයි. අමාරු නෑ. එහෙනම් හොයමු එකක්. උදාහරණ අපිට කියනවා fx සමානයි මම ඒ උදාහරණ ගන්න fx සමානයි 2x ධන 3යි සීමාව x එළඹෙනවා 2 විට fx ගන්න සීමාව x එළඹෙනවා 2 විට fx සොයන්න
ඉතින් ඕක ඕගොල්ලෝ දන්නවනේ කෙලින්ම දෙකියගේ මෙතෙන්ට ආදේශ කරාම උත්තරය ආවා. උත්තරේ 7යි නේද? නමුත් ඕගොල්ලන්ට ඊටාම සරලව ප්‍රස්තාරයක් එහෙම ඇඳලා කරන්න කියලා හිටින්නේ. තව තේරෙන්නේ නැහැ. හරි මේමයි වගු ඇසුරින්. මේක වගු ඇසුරින් සොයමු. කියන්නේ වගු ඇසුරින් සීමාව සෙවීම. වගුවනේ මේ ඉස්සෙල්ලා මේක දාලා තියෙන ප්‍රස්තාරය ඇසුරින්. ප්‍රස්තාරයක් ඇසුරින් කියලා දාන්න බැරි. ඇසුරින් සීමාව සෙවීම. චතුරාවක් දන්නේ නැහැ නේ. පොස්ට් ආවද? කමන්නේ කවුරු? මට කියන්න බෑ එක්කෙනෙක්. මෙන්න මේ වගේ ස්ක්‍රිප්ට් එක ප්‍රස්තාරය මොනවා වගේද දන්නේ නැහැ නේද? මේක අමාරුවට fx සමානයි 2x අමාරුවට වගේ පෙවුනට ඕකේ මොකද්ද ප්‍රස්තාරය හැඩය? සරල රේඛාවක් නේද දෙන්නේ x වල පළමු බලයේ සමීකරණයක ප්‍රස්තාරය එන්නේ y සමානයි mx ධන c වගේ වනේ. සරල රේඛීය ප්‍රස්තාරයක් එන්නේ. මේ වගේ එක ප්‍රස්තාරය මාළවි කවුරු එක්කෙනෙක් කිව්වනම් හොඳයි. මෙන්න මේකට මොකක්ද කියන්නේ? සරල රේඛීය ප්‍රස්තාරය. මේකට කියන්නේ අන්තක්ඛණ්ඩය. මෙන්න මේකට කියන්නේ අනුක්‍රමණය නේ. y සමානයි mx ධන c ආකාරයෙන්. y සමානයි mx ධන c වගේ. කටපාඩම් මතකෙ තියාගන්න කොහොමවත් x වල පළමු බලයේ සමීකරණයක් සරල රේඛාවක්. වර්ග සමීකරණයක් නම් මේ වගේ වෙයි. වර්ග සමීකරණ ප්‍රස්තාර ඔය වගේ හදයන් ගන්න. උපරිම හෝ අවම තියෙන ප්‍රස්තාර. අවුලක් නැහැ. මේකේ ප්‍රස්තාරයක් ඇසුරින් සීමාව හොයන්න තියෙනවා. එහෙමනම් මේ හරියට කියන්න මෙතන අදින්නම් ප්‍රස්තාරය. ප්‍රස්තාරයට කලින් ඒකට වගුවක් ගහමු. මේව ගන්න ඒගොල්ලෝ කරලා තියෙන x වලගේ. මෙන්න fx සමානයි 2x ධන 3 කියන එක. මෙන්න මේකේ ප්‍රස්තාරය මම අදින්න අගයන් ටිකක් ආදේශ කරනවා. ඕලෙවල් කාලේ කරේ ඒකයි කරන්න හදන්නේ. x වල අගයන් ගන්නම්. බිඳුවට වඩා අඩු වගයන් සහ වැඩි වගයන් ඔස්සේ. ඍණ 1 2 3. ඕලෙවල් කාලේ ප්‍රස්තාර අඳුපික මතක් කරගන්න. x වලගේ බිඳුව වෙද්දී අගේ y වලගේ මෙතන. ඍණ 1 ඍණ 2 ඍණ 3 1 2 3 වෙද්දී දාන්න තියෙන්නේ. ආදේශ කරන්නකෝ. ඔයගොල්ලෝ දන්නවා මෙහෙමත් දෙයක් fx සමානයි මෙහෙම සිතක් දීලා තියෙනවා නම් ඒකට x ගාගේ ආදේශ කරලා මෙහෙම ලියන්න පුළුවන්. f බිඳුව සමානයි මේකට බිඳුව ආදේශ කරලා f බිඳුව සමානයි දෙවරක් බිඳුව බිඳුවයි ධන 3යි. මේක උත්තරේ 3යි යා. f 1 සමානයි ඕන්ලාවක ආදේශ කරලා ලියන්නේ. f 1 x 1 දාන්න 5යි. f 2 සමානයි 4යි 3යි 7යි. ඔන්නෝම ලියන්න පුළුවන්. අන්න ඒ වගේ මෙන්න මේ චුට්ට පුරවන්නලා f ඍණ 3 දැම්මොත් මොකද වෙන්නේ? f ට ඍණ 3 දැම්මොත් දෙවරක් ඍණ 3 ඍණ 6යි ධන 3යි ඍණ 3යි නේද? දෙවරක් ඍණ 3 ඍණ 6යි ඍණ 6යි ධන 3යි ඍණ 3. දෙවරක් ඍණ 2 ඍණ 4 ධන 3 ඍණ 1යි. දෙවරක් ඍණ 1 දෙවරක් ඍණ 1 ඍණ 2යි ධන 3යි ධන 1යි. දෙවරක් බිඳුවයි 3 විතරක් ඉතුරු. දෙවරක් එක ආදේශ කරන්න දැන් දෙවරක් 1 2යි 3යි 5යි. දෙවරක් 2 4යි 3යි 7යි. දෙවරක් 3 6යි 3යි 9යි. අන්න එහෙම ප්‍රස්තාරයට අදාළ වගුවක් සම්පූර්ණ කරා. ඒක ප්‍රස්තාරයට අදාළ අගයන් මේක යාගේ. ඔය වගුවක් ඇසුරින් හොයන එක නෙවෙයි තාම. ප්‍රස්තාර අදින්න හදන්නේ. මේක සම්පූර්ණ කළා ප්‍රස්තාරය හැඩය අදින්න. මෙන්න මේ විදිහට. මේක මොකක්ද? ඕලෙවල් කාලේ නු ප්‍රස්තාරය මතක් කරගන්න එච්චරයි. x වලගේ බලන්න ඍණ 3 ඍණ 2 බිඳුව 1 2 3 නේ දාලා තියෙන්නේ. එහෙනම් මෙතන බිඳුව 1 2 3. මෙතන ඍණ 1 ඍණ 2 ඍණ 3. වෙද්දි y වල පිටුම අදින්න. කොහොමද සරල රේඛාවක් එන්නේ අනිවාර්යයෙන්. පරිමාණ ඕනේ නැහැ නිකම්ම පොතේ අදින්න සමාන දිගවල වලින් ගන්න මේ දුරවල්. 1 2 3ට සමාන පරතර තියෙන්න ඕනේ නැත්නම් වක්‍ර ප්‍රස්තාරය. x ඍණ 3ක් වෙද්දි
y ඍණ 3යි. එහෙනම් කණ්ඩායමක කොහොමද ලකුණු කරන්න කියලා මතක් කරන්න. x වලගේ ඍණ 3 මෙතන තියෙන්නේ. y වලගේ ඍණ 3. එහෙනම් මේ පැත්ත. මේක හැබැයි 9ක් වෙනකන් අදින්න තියෙනවා. ඒකින්ද උස මාදි නේ. තව උස් කරන්නම් මම මේ. මෙන්න මේ. fx. හරි. අගයන් x ඍණ 3ක් එද්දී y ඍණ 3යි. එහෙනම් මෙතන ලකුණු කරන්න. ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ අවමගේ තියෙන ඍණ 3. 1 2 3 4 5 මම මේ 9 ලියන්න නැතුව ඉන්න හදන්නේ. මොකද ඊට මාදි මට ගොඩක් උඩ යනවා. අවසාන එක නැවත් කමන්නේ. තිබ්බත් කමන්නේ. ප්‍රස්සාරයේ දල හැඩයක් ගන්නයි තියෙන්නේ. එහෙම ළමයි ප්‍රස්සාරය අදින්න හදන්නේ. x වලගේ ඍණ 3ක් වෙද්දි y වලගේ ඍණ 3යි. එහෙනම් කණ්ඩායමකේ ලකුණු කරන්න x ඍණ 3ක් වෙද්දි y වලගේ ඍණ 3යි කියන්නේ මෙන්න මෙතනයි කණ්ඩායමකේ පිටින්නේ. මම ඔය කඩේරින් දැම්මට ඕගොල්ලෝ දැම්මත් කමක් නැහැ. රූල් කියනවනේ ඕගොල්ලන්ට. මෙන්න මෙතන කණ්ඩායමකයක් කියලා මම කතරයක් දාන්න. x වලගේ ඍණ 2යි y වලගේ ඍණ 1ට ළඟා වෙලා. ඍණ 2 දී ඍණ 1 මෙන්න මෙතන තියෙන්නේ. කණ්ඩායම. x වලගේ ඍණ 1 වෙද්දි y වලගේ ධන 1යි. ඍණ 1 දී y වලගේ ධන 1යි කියන්නේ මෙතන. සල් රේඛාවක් කියන බව පේන ඔහොම ප්‍රස්තාරෙන්නේ. x වලගේ බිඳුවෙද්දි y වලගේ 3යි. බිඳුව නම් 3යි මෙතන කතරේ. එක නම් 5යි. මේ වගේ තැනක් නේ. මම මේ කඩේට දාලි කැත වෙනවනේ ඒක නිසා මම මෙහෙම දාන්නේ. x වලගේ 2 වෙද්දි y වලගේ 7යි. 2 වෙද්දි 7යි කියන්නේ මේ හරිය වගේ නේ. කොහොමත් සල් රේඛාවක් අඳින්න මෙන්න අදාළ ප්‍රස්තාරය. රූලක් නැතුව මට ගහන්න අමාරුයි රූල. මම දල වශයෙන් ගහන්න. ඔයගොල්ලෝ රූල තියලා ගහන්න ළමයි. ඔන්න ඕක තමයි අදාළ ප්‍රස්තාරය. ප්‍රශ්න තිබුණොත් අහන්න අඳින්න ගන්න. මෙන්න මේ දුරවල් පරිමාණයට ගත්තොත් අනිවාර්යෙන් සල් රේඛාව ඉන්නේ. එහෙනම් fx වලගේ දෙකට ලැබෙද්දී y වල සීමාව 7යි කියලා පේනව නේද? x වලගේ අඩු වගයන් ඔස්සේ හෝ වැඩි වගයන් ඔස්සේ දෙකට කොහෙන් ආවත් fx වලගේ 7ම තමයි නේ පේන්න තියෙන්නේ. පස්සරන. අතයි
ඇඳලා ඉවර නම් කියන්න ළමයි. ඉවරයි සර්. ඉවරයිනේ. හරි එහෙමනම් ඊට පස්සේ ඕකේ සීමාව පේනවනේ බලද්දිම. මේක බලන්න. x ලගේ x යගේ දෙකට එළඹෙද්දී අපි ගැටලුවේ අහලා තිබුණේ සීමාව x ලැබෙනවා 2 විට fx ලගේ. මේක තමයි අහලා තිබුණේ. එහෙනම් දෙකට ලැබෙද්දී ප්‍රස්තරම පැහැදිලිවම පේනවා දෙකට ලැබෙද්දී 4 තමයි ලැබෙන්නේ කියලා. මෙනි x fx ලගේ ලැබෙන්නේ 4ට. අපිට ඊතල දාලා මේක ඊතල දාලා පෙන්නලා තියෙන්නේ. මෙහෙම පෙන්නන්න. x ලගේ දෙකට ලැබෙද්දී මම රතු පාටකින් වගේ දාන්නද? කොළ පාටින් දාන්න. මෙන්න මෙතෙන්ට එළවෙනවා දෙකට එළවෙනවා x ලගේ. වමෙන් එන්න පුළුවන් දකුණෙන් වෙන්න පුළුවන්. fx යන්නේ 7ට. මෙතන වෙන පැන. කවන්නේ කොළ පාටින් තමයි මේක දියනම. එහෙනම් fx ලගේ එළවෙන්නේ 7ට. මොන විදිහට ලියන්නද? දැන් හොඳට බලන්න ළමයි. x වල සීමාව දෙකට ලැබෙද්දී fx වල සීමාව 7 දක්වා ලැබෙන බව මෙන්න මෙහෙම ප්‍රස්තාරයෙන් පෙන්නන්න. ඕක තමයි බලාපොරොත්තු වෙන්නේ ඕගොල්ලන්ගේ. රයිට් ඉක්මනට අද අපි ඊළඟට තව එකක් වැඩි හදන්නේ නැහැ. මේකේ ගොඩාක් එම විදිහටම ගොඩාක් හදලා තියෙනවා. අපි ඒක අමතක කරලා අවකලනයට යමු. ඉතින් ගොඩාක් කරන්න ඕනේ නැහැ. අමාරු එකක් ගමු. ඊට පස්සේ වගුවක් ඇසුරින් කරන එකත් තව උදාහරණයක් කරන් කරමු. අපි දැන් එන උතනින් පස්සේ ලියනවා මේක දිහා බලලා. මෙතන යටින් ලියන්න ළමයි යෝගෙන් පස්සේ සීමාව x ලැබෙනවා 2 විට fx සමානයි 7 බව පේනවා. යටින් ගලන්න. ඉතින් ඔහොම ඕනේ නැහැ. ඉතින් මේකට ආදේශ කරාම එනවනේ ළමයි. මේක අර ඕගලන්ට මූලික දේ අවබෝධ කරගන්න හින්දායි ඔය පස්සාර එහෙම ඇදලාම කරන්න කියලා තියෙන්නේ. උසස් පෙළ දිනම් කරන්නේ නැහැ. හරිලම ඊළඟ උදාහරණය. අවුරුදු ප්‍රශ්න අහන්න නැහැ කියන්නේ තේරෙලා තියෙන අවුලක් නැහැ නේ. එහෙනම් ප්‍රස්තාරයක් අඳ ගන්න පුළුවන්. තව ප්‍රස්තාරයක් අඳමු. ඊළඟ fx සමානයි -2x ධන 3. අපෙන් ගැටලුවේ කියනවා x ඍණ 2 වෙන දෙන්නේ. සීමාව x ලැබෙනවා ඍණ 2 විට fx හොයන්න. අපි ඒක ප්‍රස්තාරය මගිනුත් හොයනවා. ඒ වගේම වගුවක් ඇසුරුනුත් හොයනවා. පොඩි වැඩක් තියෙන්නේ. ඉස්සෙල්ලා ප්‍රස්තාරයෙන් හොයමු. ප්‍රස්තාරයක් ඇසුරින් මම එක ක්‍රමයක කියලා දාන්නම්. ප්‍රස්තාරයක් ඇසුරින් හොයන විදිහ ඉස්සෙල්ලා කරා. එහෙනම් මේ විදිහට හොයමු ළමයි. ටක් ගාලා ගහ ගන්නවා මෙහෙම වගුවක්. x ලගේ fx ලගේ ඍණ 2x ධන 3යි.
අගේ පරාසයක් දෙන්න ගොඩාක් ඕනේ නැහැ 5ක් විතර දුන්නත් ඇති. බිඳුවට x ලගේ බිඳුව sorry බිඳුව මැද්දෙන් දාන්න බිඳුව ඍණ 1 ඍණ 2 ඍණ 3 ධන 1 ධන 2 ධන 3 ධන 3 දක්වා යද්දි ගොඩාක් ප්‍රස්ථාර දිගට එනවා නම් ඉතින් අපි 2 වෙනකන් ගත්තත් ඇති. එහෙනම් fx වෙන්න ඉස්සලා වගේම ප්‍රස්ථාර දිනක දැන් ඔයගලන්ට පුළුවන් වෙයි. x වලගේ ආදේශ කරන්න ශ්‍රිතයට x ට ඍණ 3 දැම්මොත් ඍණ 3 වරක් ඍණ 2 ධන 6යි 3යි 9යි නේ 9 දක්වා අදින්න වෙනවා. පොඩියට අදිමු. 9 ඍණ 2 වරක් ඍණ 3 ධන 6යි ධන 6යි 3යි ධන 9යි. ඍණ 2 වරක් ඍණ 2 ධන 4යි 3යි 7යි. ඍණ 2 වරක් ඍණ 1 ධන 2යි ධන 3යි ධන 5යි. ඍණ 2 වරක් බිඳුව බිඳුවයි 3යි. ඍණ 2 වරක් ධන 1 ඍණ 2 ධන 3 ධන 1යි. ඍණ 2 වරක් ධන 2 ඍණ 4 ධන 3 ඍණ 1යි. ඍණ 2 වරක් ධන 3 ඍණ 6යි ඍණ 6යි ධන 3යි ඍණ 3යි. එහෙනම් x ඉදිරියෙන් fx ප්‍රස්ථාරගත කරන්න fx වත් y කියන එක මේ තියෙන්නේ. වැඩි මගේ ධන 9 වෙනකන් අදින්න තියෙන එකෙන්ද පොඩි කොටු ගන්න නැත්තම් පොඩි දුරක් වෙන්නන්න නම් x සඳහා. අදින්න fx 1 2 3 ඍණ 1 ඍණ 2 ඍණ 3 මම y වලගේ අපිට ප්‍රශ්නයක් නැහැ මේ මෙන්න මේ මිම්මම නැත්තම් මේ පරිමාණයම අවශ්‍ය නැහැ y වලට 9 දක්වා දෙන්න තියෙන මම පොඩ්ඩක් කොට කරලා දිනවා 1 2 3 4 5 6 7 8 9 ඒ වගේම ඍණාගයන්ගේ ඍණ 1 ඉඳලා ඍණ 3 වෙනකන් තියෙනවා. ඒ නිසා මෙන්න ඍණ 1 ඍණ 2 ඍණ 3 ඔයගලගේ පොත්වල ඉන්න නැත්නම් y වල එකම පරිමාණයක් x වල වෙනම පරිමාණයක් තිබුණාට කමක් නැහැ. මෙතෙන්ට වඩා දිග මෙතන වැඩි වීම හෝ අඩු වීම වෙන්න පුළුවන්. එහෙනම් මේ යගයන් ලකුණු කරන්න ප්‍රස්ථාරය මම.